වැඩසටහනවලදී මම ඉගෙන ගත්ත දේවල් ඒ අර අපොස්තෝ වලිය ඇවිල්ලා කියලා දුන්න දේවල් මම ඇවිල්ලා දරුවටම යාඥා කරා. ගෙදර යනකොට සුව වෙන්න කියලා. I listened to all what was taught in that camp, and I said, Lord, when I am going home, give me a perfect child. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා නැවත වතාවක් බබා බලපු විශේෂඥ වෛද්‍යවරයාට මම පෞද්ගලිකව ගිහින් හම්බුණා යාළුවා. I channeled the doctor who saw the child before, and I went and channeled him privately. ඊට පස්සේ ආකෝ ඔයාලට තේරෙන්නේ නැද්ද? ඔයාලට මම බැහැ කිව්වා එකපාරක්. මම මේක කරන්න කැමතිත් නැහැ. මේක කරන්න බෑ. කරාට වැඩක් නැහැ. මෙයා ඉස්සෙල්ලා ජීවත් වෙන්නේ නැහැ. මෙයාව ජීවත් කරවන්න බෑ කියලා නැවත වතාවක් මට බැන්නා. And the doctor scolded me and said, didn't I explain that I can't do anything, that I cannot do anything, you can't do a surgery on this child, I cannot make this child live. ඊට පස්සේ පොඩි ලියුම් කැලක් කියලා දුන්නා මගේ රස්සාවනේ මේක. ඔයා කැමති නම් අරගෙන එන්න කියලා ලියුමක් පොඩි චිට් එකක් කියලා මට දුන්නා මේක අරගෙන එන්න කියලා. And he wrote a chit. He gave a chit saying, this is my job, so you come and meet me in my ward. මට බය හිතුණා ඊට පස්සේ එයා කියපු විදිහට එයා මේ ඔපරේෂන් එක කරයි එයා කල යුතු නිසා අපිව සතුටු කරන්න කරන නිසා ඒ විදිහට කරයි කියලා මට බය හිතුණා. I was fearful that this doctor would perform the surgery because we are telling him to do it. මම ආපෞසලක් කරලා දෙවියන් වහන්සේට කිව්වා ස්වාමීනි මම ගියා ડોක්ටර් වහන්සේට එයා නැවත වතාවක් මට මේ දේ කිව්වා ස්වාමීන් වහන්සේ මට කරුණා කරන්න. I told the Lord, I went to see the doctor again, but this is what he told me. Now I am awaiting him. නැවත වතාවක් දෙවියන් වහන්සේ මට දුන්නේ ගීතාවලිය 33 9 10 11 Again, the Lord gave me Psalm 33 9-11. මංගව ස්වාමීනි දරුවා ඉන්න තත්ත්වයේ ඔබ වහන්සේ දකිනවා. ඔබ වහන්සේ මේ පදේ දුන්නාට මොකද්ද කරන්නේ? I said, Lord, you know the child's condition, but why did you give me this verse to hang on? මගේ ශක්තිය මට වැය කරන්න පුළුවන් දරුවා වෙනුවෙන් වැය කළ හැකි උපරිම ශක්තිය මම යොදන අවසානයි. I said, Lord, I have done everything possible to bring a relief for this child. I can't do anything more. දරුවගේ සෞඛ්‍ය තත්ත්වය එන්නට අයහපත් වෙනවා කියලා මට දැනුණා. I knew that the child was deteriorating by the day. ඒත් එක්කම මගේ නෝනාගේ ඉතිරි කල් වෙලා එයාට දැඩි අපහසුතාවයක් ඇති වුණා. And my wife had breast engorgement and she was suffering from that condition as well. ඒත් එක්කම මගේ ඔෆිස් එකේ මට ඒ කියන්නේ අපේ ඔඩිට් එක ඇවිල්ලා මගේ ඔෆිස් එකේ ඔඩිට් එකක් කරලා මගේ රැකියාවේ ප්‍රශ්නකොත් ඉහළටම MD ළඟටම ගිහිල්ලා තිබ්බා ජෙනරල් මැනේජර් ළඟටම මගේ රිපෝට් එකක් මගේ රාජකාරිය මම නිවැරදිව විශේෂ කරන්නේ නැහැ කියලා. And audit was done in our office and my relevant department and they have found fault with me and they have submitted a report that went even to the MD. මට මතක් වුණා යෝග දෙවියන් වහන්සේ ඒ කියන්නේ යෝගට වුණ කාර්යම මට වෙලා තියෙනවා කියලා මම දැනගත්තා. I understood that this same trouble was the trouble that came to Job. නමුත් මගේ ඇදහිල්ල තිබ්බා දෙවියන් වහන්සේ කොයි වෙලාවද දරුවව සනීප කරනවා කියලා. But I had this one assurance deep within me. ඊට පස්සේ I would say to my child. ඊට පස්සේ දරුවව මම හුස්ම ගන්න අමාරු ડોක්ටර් මට කිව්වා මෙහෙම කිව්වොත් හුස්ම ගන්න අමාරු වෙනවා කියලා. And the doctor told if you allow this child to breathe, one day will come that the child will be unable to breathe. ඊට පස්සේ මම නුවර හොස්පිටල් එකට අරගෙන යන්න නැතුව පෙරදෙනේ මහනුවරට අරගෙන ගියා. Without going to the Cambridge teaching hospital, I went to Mera. ඊට පස්සේ ඒගොල්ලන් දරුවා බලලා කිව්වා මේක සනීප කරන්න පුළුවන් කියලා. They looked at the child at that moment and said, this child can survive. ඊට පස්සේ මම කිව්වා මම ඒ ડોක්ටර්ගේ නම කියන්නේ ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ඒ අදාළ ස්නායු සම්බන්ධයෙන් දෙවනියා තමයි කිව්වේ මොනවද කරන්න බැහැ කියලා. So this particular doctor whom I went is the second out of the most popular neurosurgeons. ඊට පස්සේ මම කිව්වා ඒ සර්ට මම පෙන්නුවා ගිහිල්ලා එයා මොනවද කරන්න බැහැ කිව්වා කියලා. And I told
This particular doctor told that nothing could be done for this child. ඊට පස්සේ ඒ ડોක්ටර් කිව්වා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ පුතා එහෙනම් එයා තමයි ලංකාවේ හොඳම කෙනා. එයා බෑ කිව්වනම් අපිට කරන්න දෙයක් නැහැ කියලා. That doctor said he's the best known neurosurgeon available. If he said nothing could be done, maybe that you can't do anything for this ඒ child. වෙනකොට මගේ නෝනා හොස්පිටල් එකට දෙන්න හොස්පිටල් එකේම මේ හිරි කල් ගහලා අයින් කරන්න හොස්පිටල් එකේ නතර කරලා තියෙනවා. මමයි අම්මයි තමයි බබා අරගෙන ගියේ. At that particular moment, my wife was admitted because of breast enlargement, and so he and his mother took the child to the hospital. අපි ආපස්සට හොස්පිටල් එකෙන් ඇවිල්ලා අඟහරුවාදා නැවත වතාවක් අර වෛද්‍යවරයාගේ විසිට් එකට අපි යමු කියලා තීරණය කළා. So after we came home, we decided we will again go to this clinic because they have asked us to come for another visit. ඊට පස්සේ අඟහරුවාදා හොස්පිටල් එකේ ડોක්ටර් ස්ට්‍රයික් එකක් තිබ්බා. And on that day there was a strike in the hospital. අඟහරුවාදා යන් කිව්වේ 9 වෙනිදා මට අපේ ඔෆිස් එකේ ඔඩිට් එකේ ජනරල් මැනේජර් කොමල එකතු වෙලා මීටින් එකක් තියෙනවා 9 වෙනිදා. ඒ කියන්නේ සිකුරාදා මම පෙනී සිටින්න ඕනේ MD ළඟ ගිහිල්ලා ඔඩිට් රිපෝට් එකේ කරුණු වාර්තාවන් ඒවා සමතේකට පත් කරන්න මම නිවැරදි ලෙස රාජකාරිය කරලා දෙනවා. So I had to see my MD on the 9th, and I went because of that on the 2nd to the clinic. කොහොමද අපිට සිකුරාදා තමයි ඒ ડોක්ටර්ගේ ක්ලිනික් එක තිබ්බේ අඟහරුවාදා සිකුරාදා. So we were not able to show on Tuesday, so we saw the doctor on Friday. සිකුරාදා කොහොම හරි යන්න උනේ නෝනටයි අම්මටයි. මට යන්න බෑ හේතුව මට මට එළියගේ මට වේලයක් දාලා තිබ්බ අනිවාර්යයෙන්ම මේ දවස්වල පෙනී සිටින්න ඕනේ කියලා. So my mother and the wife went with the child because I had to go to meet my MD. අම්මයි බබයි නෝනයි පුතේ මම වීල් එක දාලා යවුවා හොස්පිටල් එකට. I went and dropped the mother, the wife and the child to the hospital. මම ආපස්සට තරංග ගහලා යාත්‍රා කරා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරා. I knelt down and said, Lord, let thy will be done. මම ඉන්න තත්ත්වය ඔබ වහන්සේ හොඳටම දැන් දන්නවා. Lord, you know everything that has happened to me. මට කරන්න කිසි දෙයක් නැති බවත් ඔබ වහන්සේ දන්නවා. Lord, you know that I can't do anything. ඊට පස්සේ මම ඔෆිස් එකට ගිහිල්ලා ඒ අදාළ රිපෝට්ස් අරගෙන මම MD හම්බෙන්න ගියා. I went on my official work. මම යනකොට MD නෑ. ඊළඟට ඔඩිට් රිපෝට් ඔඩිටර්ස් ලා ටික විතරක් හිටියා. මම අහුවා කොහොමද MD කියලා. I went, and when the MD has gone away, he was not there. I met the auditors. ඊට පස්සේ ඒගොල්ලන්ව තාම ආවේ නැහැ කියලා. The auditors told the MD hasn't come still. මම ඊට පස්සේ සාමාන්‍යයෙන් MD අපේ ඔෆිස් එකක් තියෙනවා පල්ලෙහා කැන්ඩි ටවුන් එකේ ඔෆිස් එකක් තියෙනවා මම ඒකට කෝල් එකක් දුන්නා MD ඇවිල්ලා ඉන්නවා කියලා. I contacted the other office because and I inquired whether the MD has come there. ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා ඇවිල්ලා නැහැ කියලා. They said the MD hasn't come. ඊට පස්සේ මම කෙලින්ම MD ට කෝල් එකක් කරා සර් මම ඇවිල්ලා ඉන්නේ. And I directly called the MD and said, Sir, I have come to see you. ඊට පස්සේ MD කිව්වා කවුරු හරි එන්න කියලා. And the MD asked, who told you to come and meet me? ඊට පස්සේ මම පස්සේ මට මේල් එකක් දාලා තිබ්බා මෙහෙමයි මගේ රිපෝට්ස් වගේ ඔඩිට් එකක් බාර දීලා ආයෙත් ප්‍රශ්නයක් නෑ ඔයා කියලා වැඩ කරන්න. MD said, who asked you to come? And I said, you have dropped me a mail for me to come and see you. And MD said, don't worry about all that. You go and do your normal work. මම දැනගත්තා මම දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ජය දෙනවා. I understood the Lord is fighting my battle. ඊට පස්සේ මට කෝල් එකක් ආව නෝනාගෙන් අයියා බබාව හොඳ කරන්න පුළුවන් කියලා අර ડોක්ටර්ටම තමයි පෙන්නන්නේ. එතකොට බබාගේ තුවාලේ හොඳ වෙලා පිටිපස්ස. And when I went to see the doctor, the wife called and said, the wound in the rear of this child is healed and the doctor is willing to do the surgery. අපි කිසිම බෙහෙතක් දැම්මේ නැහැ. කිසිම බෙහෙතක් ඒගොල්ලෝ දුන්නේ නැහැ. We didn't put any medicine, neither were any medicine given to us. ඒ වෛද්‍යවරයා කිව්වා මේක කරන්න පුළුවන්. මේ මම කරලා දෙන්නම් හොස්පිටල් එකේ නතර කරන්න කියලා. And the same doctor who refused to do the surgery said, this surgery can be done. And please admit the child. I myself will do the surgery. එයාගේ ලිස්ට් එකේ ටික දවසක් ඉන්න ඕනේ යාගර.
ඕනේ ටික දවසක් ඔපරේෂන් එක කරගන්න. To do the surgery, you have to wait on the waiting list. නමුත් ඒ සර් කියලා තිබ්බා ඔයා හොස්පිටල් එකේ නතර කරන්න මම හෙට උදේ ඒ කියන්නේ සෙනසුරාදා උදේ අනිවාර්යයෙන්ම ළමයාව ඔපරේෂන් එකට ගන්නවා කියලා. And the doctor said, you don't have to wait on the waiting list. You admit the child today, I will do the surgery tomorrow. මම ඊට දෙවියන් වහන්සේට ආපෞසරක් යාඥා කරා ස්වාමීනි මේක ඔබගේ කැමැත්ත නම් නැවත වතාවක් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ කැමැත්ත නම් විතරක් මේ දේ කරන්න කියලා. And I said, Lord, if it is only your will, let this be done. තුන්වෙනි වතාවත් දෙවියන් වහන්සේ දුන්නේ පදේ ගීතාවලිය 33 9 10 11 පදද. And again the Lord gave the word, Psalm 33, 9. ස්වාමීන් වහන්සේ දරුව සුවපත් කරනවා. I knew the Lord would heal the child. සෙනසුරාදා 11යි 10යි දරුව ඔපරේෂන් එකට අරගෙන තිබ්බා. At 11:10 the child was taken for surgery. මම ඊට පස්සේ නැවත වතාවක් මම දෙවියන් වහන්සේට ස්වාමීනි ඔබගේ කැමැත්ත කරන්න ඔබගේ කැමැත්ත නැතුව මේ දෙයට කිසි කෙනෙකුට අතගසන්න දෙන්න එපා කියලා. I said, Lord, if it is not your will, don't allow anyone to touch my child. ඊට පස්සේ ටිකට් එකට අරගෙන යන දොර ළඟ ඉඳලා දෙනවා අසිස්ටන්ට් කෙනෙක් ඉඳලා දෙනවා වෙනවා මම කතා කරලා අසිස්ටන්ට් කෙනෙක් හිටියා. ඒ සිස්ටර් දරුවගේ නාලේ ක්‍රොස් එක ඇඳලා ඉනෝගෙත් නාලේ ක්‍රොස් එක ඇඳලා මේ තරකට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයා බලාපොරොත්තු වෙන්න මෙයාට මොනවද වෙන්නේ නැහැ කියලා ඒ සිස්ටර් කියලා තිබ්බා එතන දොර ළඟ ඉඳලා. And a nursing sister was there. The nursing sister had drawn a cross on his right forehead and assured his wife, saying nothing wrong is going to happen. ඊට පස්සේ මට විශ්වාසයක් ආවා ස්වාමීන් වහන්සේ මගේ දරුවාට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. And I got the assurance the Lord would not allow anything bad to happen to my child. වෛද්‍යවරයා එයා තව 4 දිනක් ඔපරේෂන් එක කළා තිබ්බා. While the doctor and 4 other doctors were doing the surgery. බබාගේ ඔපරේෂන් දෙකක් කරලා තිබ්බා. They have done 2 surgeries. ડોක්ටර් ඇවිල්ලා කිව්වා ඔපරේෂන් එක සාර්ථකයි. The doctor came and saw me and said, I think the surgery is successful. බබාගේ ගත්ත රිපෝට්ස් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ડોක්ටර් කිව්වා. And the reports following the surgery, there is no ill report. මම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරා. I praise the Lord. උන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරත කරනවා. He will bring the counsel of the nations to nothing. මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල කරනවා. The thoughts of man are only nothing. ස්වාමීන් වහන්සේගේ මන්ත්‍රණය සදා කාලයටද The Lord's counsel will stand forever. උන්වහන්සේගේ සිහි කල්පනාවන්ගේ මාගේ සියලු පරම්පරාවට වන්නේ And his thoughts will go to the endless ඒ generations. ජීවනදායක ඒ වචනේ තියෙන ජීවන බව දෙයක් මාගේ. And the Lord proved to me that he is true to his word. දැන් දරුවා සුවයෙන් ඉන්නවා. The child is well.